ඔයාලා 10 එක මාත්‍රාව ඉවර කරන්නේ. ඔව් සර්. 10 දෙක ලියන්න මම. හරි සර්. ඒ තියෙන සරල විද්‍යුත් පරිපථ තියෙන එක මුලින්ම තියෙන අපිට විදුලි පන්දම මේ රෝමි ලක්කා 1 කියලා දාලා විදුලි පන්දම කියලා ලියන්න. ඒගොල්ලන්ට විදුලි පන්දමේ රූපයක් දීලා ඇති. ඒ කොටස් ටික නම් කරන්න ඕනි. ඒතර මේකෙදි මේ කෝෂ දෙක හයි කරලා තියෙන්නේ. ශ්‍රේණිගතවද සමාන්තරගතවද? එක දිගටනේ හයි කරලා තියෙන්නේ. ඍණ පැත්ත ධන පැත්ත වෙන විදිහට ධනයි ඍණයි සම්බන්ධ කරනවා. එක දිගට හයි කරොත් අපි කියන්නේ ශ්‍රේණිගතව හයි කරනවා කියලා. ඒ නිසා මේකෙදි කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ ශ්‍රේණිගතව. ඒක කෝෂ දෙකක් දැම්මොත් යම් කිසි ආලෝකයක් නිකුත් වෙනවා. ඒ කෝෂ තුනක් විතර දැම්මොත් තව ආලෝකය වැඩි වෙනවා. ඒකට ඒ විදිහට කෝෂ ශ්‍රේණිගතවයි කරලා විදුලි පන්දම හදලා තියෙනවා. ඒකේ මේ ඉඳ තියාගන්න රූපය අලවලා කොටස් ටික නම් කරනවා. ඊට පස්සේ රෝමි ලක්කම් 2 කියලා දාන්නකෝ. ආලෝක අලංකරණය. ඒකට ක්‍රියාකාරකම 5 කියලා දාන්න. ක්‍රියාකාරකම් බලන්න කලින් අපි කීයක් කළාද කියලා. තුනයි සර්. ක්‍රියාකාරකම 4 කියලා දාන්නකෝ. මේකේ තියෙන එතකොට සර් හතරක් කරා සර්. 4ක් කරා. එහෙනම් ක්‍රියාකාරකම 5 කියලා දාන්න. ඒතර මේකේ තියෙනවා බල්බ කීපයක් LED බල්බ් අරගෙන කෝෂ ටික නම් හයි කරලා තියෙන ශ්‍රේණිගතව කෝෂ 4ක් සම්බන්ධ කරලා තියෙනවා එක දිගට ශ්‍රේණිගතව. ඊට පස්සේ ඒකට බල්බ් සම්බන්ධ කරලා තියෙනවා මේ රතු පාට බල්බ් දෙක ශ්‍රේණිගතයි. කොළ පාට බල්බ් දෙක වෙනම ශ්‍රේණිගතයි. නිල් පාට බල්බ් දෙක වෙනම ශ්‍රේණිගතයි. ඒතර මේ දෙන්න ගත්තොත් ශ්‍රේණිගතයි. මේ කට්ටිය එකට ගත්තොත් සමාන්තරගතයි. ඒ රතු පාට දෙන්න ශ්‍රේණිගත වෙලා කොළ පාට දෙන්නත් ශ්‍රේණිගතයි. නිල් පාට දෙන්නත් ශ්‍රේණිගතයි. ඒ ශ්‍රේණිගත යුගල් ටික ආය සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මේකේදී හදිසියෙවත් දැන් අපි රතු පාට බල්බ් එකක් මේ පිච්චිලා ගියොත් අනෙක් රතු පාට එකත් ඕෆ් වෙනවා. මේ දෙක ශ්‍රේණිගතයිනේ. හැබැයි මේ උඩ ඒවට මුකුත් වෙන්නේ නැහැ. උඩ ඒවා සාමාන්‍ය විදිහට දැල් වෙනවා. ඒකට හේතුව අනිත් ඒවා ටික හයි කරලා තියෙන්නේ සමාන්තරගතව. ඒතර මේ පල්ලෙහා තියෙන දෙන්න මේ එකක් පිච්චුනොත් එහෙම අනිත් එක ඕෆ් වෙනවා. ඉතුරු ඒවා ටික ඒත් පත්තු වෙනවා. ඒ විදිහටම කොළ පාට එක්කෙනෙක් හදිසියෙවත් පිච්චිලා ගියොත් අනිත් එක්කෙනත් ඕෆ් වෙනවා. හැබැයි මේ රතු පාටයි නිල් පාටයි ඒවා පත්තු වෙනවා. නිල් පාට එකෙත් එහෙමයි. නිල් පාට එක්කෙනෙක් පිච්චුනොත් අනිත් එක්කෙනත් ඕෆ් වෙනවා. හැබැයි කොළ පාට රතු පාට ඒවා ටික පත්තු වෙනවා. ඒතර ඒ විදිහට තමයි මේ බල්බ් වැල් සම්බන්ධ කරද්දී මේ ශ්‍රේණිගතවත් හයි කරලා අතරින් පතර සමාන්තරගතවත් මේ වගේ සම්බන්ධ කරලා තියන්න. ඒතර අපිට පුළුවන් එක බල්බ් එකක් පිච්චුනාට අනිත් ඒවා ටික දැල් වෙන විදිහට පරිපථය ආරක්ෂා කරගන්න. ඒතර මේකෙත් ඔයගොල්ලෝ මේ රූප සටහන් දීලා ඇති. ඒක අලව ගන්න. ඒකටත් ඉඳ තියාගන්න. එතනින් පොඩ්ඩක් ලියන්න මේ රූපේ ළඟින්. මෙහිදී බල්බ කියන්නේ LED තියෙන්නේ. ශ්‍රේණිගතව මෙන්ම සමාන්තරගතවද සම්බන්ධ කර ඇති නිසා එක් බල්බයක් දැවී ගියද
අනෙක් සියලු බල්බ නිවී යාමක් සිදු නොවේ. එක බල්බ එකක් පිච්චුණාට අනිත් ඔක්කොම නිවෙන්නේ නැහැ. මොකද අතරින් පතර සමාන්තරගතව බල්බ් සම්බන්ධ කරලා තියෙනවා. හරි සර්. ඊට පස්සේ 10යි දෙක මාත්‍රක ඉවරයි. 10යි 3 ලියන්න ධාරා පාලන උපාංග. මේකෙත් රෝම ඉලක්කම් එක දාලා ලියන්න ඉස්සෙල්ලම තියෙන්නේ සුවිච නැත්නම් යතුරු. රෝම ඉලක්කම් එක කියලා දාන්න. සුවිච නැත්නම් යතුරු. ඒකට තරුවක් දාලා ලියන්න අපි ස්විච් එකක් පාවිච්චි කරන්නේ. අපිට අවශ්‍ය වෙලාවට කරන්ට් එක යවන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට කරන්ට් එක නතර කරන්න පුළුවන්. ඒකට තමයි ස්විච් පාවිච්චි කරන්නේ. අපට අවශ්‍ය අවස්ථාවලදී පරිපථයක් තුලින් ධාරාවක් යවන්න අවශ්‍ය වුණාම නතර කරන්න ස්විච් එක නැත්නම් යතුරු කියන ඒවා පාවිච්චි කරනවා. මාතෘකාවලිය තරුවක් දාලා මෙතන. හරි සර්. නෑ සර් පොඩ්ඩකින්. නෑ සර් පොඩ්ඩකින්. ඉවරයි සර්. හරි සර්. යතුරු වල එක එක වර්ග තියෙනවා. මේ ටකන යතුර කියන්නේ එක වර්ගයක්. ඔයගොල්ලෝ මේකට මේ සිම්පල් ඒ අකුර දාලා ලියන්න අර යතුරු මාතෘකාව යටතේ.
යතුරු වර්ග දෙකක් තියෙනවා. සිම්පල් A කියලා ලියන්න ටකන යතුරු. ටැප් කී කියලා තියෙනවා. ඉතින් මේකෙන් අපිට මේ ටැප් කරනවා කියලා කියන්නේ මේ ප්‍රෙස් කරන්න එපා. මේ උඩින් අල්ලලා මෙතනින් ටැප් කරාට පස්සේ මේක ගිහිල්ලා මේ පල්ලේ වදිනවනේ. එතකොට මේක ඇතුලෙන් කරන්ට් එක යනවා. ඒතර මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට මේක අල්ලගෙන ඉන්නකොට කරන්ට් එක යනවා. ආයි අතෑරියම කරන්ට් එක නවතිනවා. අපිට අවශ්‍ය වෙලාවට විතරක් මේ කරන්ට් එක යවන්නයි නතර කරන්නයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ ටකන ඇතුළ කියලා ඉතින් ඒකට පොඩි ඉරි කෑල්ලක් දාලා ඉස්සරහින් යන්න. මෙය එක් දිශාවකට පමණක් ධාරාව ගලා යැවීමට භාවිතා කරන අනිමං ටකන ඇතුළ නැත්නම් one way tap key කියලා කියනවා. මේ රූපය අලව ගන්නත් ඕනේ. රූපෙට ඉඩ තියලා රූපෙටත් යටින් ඉඩ තියන මේක ලියලා ඉරි කෑල්ලක් දාලා මේක ලියලා පල්ලෙන් රූපය. හරි සර්. පොඩ්ඩකින් සර්. හරි සර්. ඊට පස්සේ B කියලා ලියන්න පේන යතුර නැත්නම් plug key කියලා කියනවා. ඒ plug key එක තියෙන්නේ මේ වගේ පේන කූරක් තියෙනවා. මේක පල්ලයට හයි කරන්න තියෙන්නේ. මේක හයි කරාට පස්සේ මේක ඇතුලෙන් කරන්ට් එක යනවා. ආයිත් මේ පේන කූර ගැලෙව්වම කරන්ට් එක යන්නේ නැහැ. ඒතර මේක අපිට දැන් අර ටැප් කී එක නම් අල්ලගෙන ඉන්න එපා. මේක අල්ලගෙන ඉන්න ඕනේ නැහැ. මේ පේනුව ඔබලා අපිට පැත්තකට දාලා ඉන්න පුළුවන්. ආයි ධාරාව නතර කරන්න ඕන නම් පේනුව ගලවලා දාන්න පුළුවන්. ඒතර පේනුව ඇතුළ කියන එකත් අපිට මේ විද්‍යාගාරෙදි අවශ්‍ය වෙලාවට ධාරාව යවන්න අවශ්‍ය නම් විසන්ධි කරන්න පාවිච්චි කරන්න පුළුවන්. එතන මේකේ තිරි කැල්ලක් ගාලා ලියන්න. සිදුරට පේනු කූර ඇතුළු කරාම පරිපථය සම්පූර්ණ වෙනවා. පේනු කූර ඉවත් කරාම පරිපථය විසන්ධි වෙනවා. අපිට ඕන වෙලාවට පේනු කූර හයි කරන්න තියෙනවා. ඕන නැති වෙලාවට ඒක ගලවලා දෙන්න ඕනේ. ඒකත් රූපය අලවන්න ඉඩ තියාගන්න. හරි සර්. ඊළඟ රෝම ඉලක්කම් 2 කියලා දාන්නකො. ඒකට රෝම ඉලක්කම් 2 කියලා. නැත්තම් අපි ඉංග්‍රීසියෙන්වත් ලියන්න මේ වගේද.
permanent resistor. දැන් අපි කඩෙන් ගන්නවා නම් මේ ප්‍රතිරෝධකයක් කිව්වට දන්නේ නැහැ. ඒක ඉල්ලන්න වෙන්නේ රෙසිස්ටර් එකක් දෙන්න කොහොම තමයි කඩේ එක්කෙනා ගන්නේ. මේ ප්‍රතිරෝධක ගැන ඔයාලන්ට කලිනුත් තිබ්බනේ ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ බාධාවක්. ඒතර මොකක් හරි පරිපථයකට ප්‍රතිරෝධයක් හයි කරොත් ප්‍රතිරෝධය කියලා කියන්නේ බාධාවක්. එතකොට ඒක හයි කරාම ධාරාව අඩු වෙනවා. ඒතර කොහේ හරි පරිපථයක ධාරාව අඩු කරන්න ඕන නම් ප්‍රතිරෝධක හයි කරන්න පුළුවන්. ඒතර මේ විද්‍යුත් පරිපථවල ආරක්ෂාවට තමයි ප්‍රතිරෝධක තියෙන්නේ. ප්‍රතිරෝධකයක් හයි කරාම ලොකු කරන්ට් එකක් ආවොත් ඒක අඩු කරගන්න පුළුවන්. ඒකෙත් මෙන්න මේ ඉරි කෑල්ලක් ගාලා මේ ටික ලියන්නේ. සන්නායකයක් තුලින් ධාරාවක් ගලා යාමට ඇති වෙන බාධාවට කියනවා ප්‍රතිරෝධය කියලා. ඒතරේ ප්‍රතිරෝධය කියන ගුණාංගයේ තියෙන උපකරණය තමයි ප්‍රතිරෝධක. ඉරි කෑල්ලක් ගාලා මේක ඉස්සරහින් ලියන්නේ මේක දෙක හයිලයිට් කරන්න මේ ප්‍රතිරෝධය කියන එකයි ප්‍රතිරෝධක කියන්නේ. හරි සර්. ඒතර ප්‍රතිරෝධකවලත් මේ සමහර ඒවා තියෙනවා අපිට මේව කරකවලා ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන් ඒවා තියෙනවා. මෙතන තියෙන ස්ථිර ප්‍රතිරෝධක කියනවා එහෙම වෙනස් කරන්න බෑ. ඒ ප්‍රතිරෝධය තියෙන අගේම තමයි තියෙන්නේ. ඔය ප්‍රතිරෝධක කලින් කරා නේද අපි අර මම පෙන්නුවා නේද ප්‍රතිරෝධක? 7 වෙනි පාඩමේ ඔයගොල්ලන්. ඔව් සර්. ඔව් සර්. මෙන්න මේ වගේ තියෙනවා ප්‍රතිරෝධක. මේ වගේ තොර ගහලා තියෙනවා මේ ප්‍රතිරෝධය කොච්චරද කියලා. මේ වර්ණ පාට බල්ලු තියෙනවා. ඒ වලලු වලින් ගණන් කරලා ප්‍රතිරෝධය කීයක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ. ඒ නිසා තමයි කියන්නේ ස්ථීර ප්‍රතිරෝධය. මේ පරණ රේඩියෝ වල එහෙම තියෙනවනේ සද්ද අඩු වැඩි කරන්න මෙහෙම කරකවන්න එකක්. ඒවල තියෙන පරණ රේඩියෝ. ඒ කරකවල සද්ද අඩු වැඩි කරන්නේ මේ විචල්්‍ය ප්‍රතිරෝධක. ඒ කියන්නේ ඒ වගේ ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. එතකොට සද්ද අඩු කරගන්න පුළුවන්, සද්ද වැඩි කරගන්න පුළුවන්. මේ ස්ථිර ප්‍රතිරෝධකවල එහෙම ප්‍රතිරෝධය වෙනස් කරන්න බෑ, අඩු වැඩි කරන්න බෑ. විචල්්‍ය වගේ එහෙම වෙනස් කරන්න පුළුවන්. ඊළඟට මේවා හදන්න ගන්න ලෝහත් වැදගත්. ප්‍රතිරෝධයක් කියන්නේ බාධාවක්නේ. ඒතර බාධාවක් නම් කරන්ට් එක අඩු කරන්න පුළුවන් ලෝහ වෙන්න ඕනි. මෙන්න මේ වගේ ලෝහ නීක්‍රෝම් මැංගනීන් කියන ලෝහ දෙක ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි. ඔය මේ ගෙදර තියෙනනේ හීටර් වතුර රත් කරන්නේ අපි හීටරේ. එහෙම දාගන්න. ඒ හීටරේ හදලා තියෙන්නේ මෙන්න මේ නීක්‍රෝම් කියන ලෝහය. එතකොට මේ නීක්‍රෝම් ලෝහයේ ප්‍රතිරෝධය ගොඩක්ම වැඩි. ප්‍රතිරෝධය ගොඩක් වැඩි නිසා මේක ඉක්මනට රත් වෙනවා. දැන් අපි වතුර එකක් ගහලා නීක්‍රෝම් කම්බි නගරයක් දාලා රත් කරන්නේ. එතකොට මේක ඉක්මනට රත් වෙනවා.
මේ ලෝහ දෙකේම ප්‍රතිරෝධය ගොඩක් වැඩි. ඒ ප්‍රතිරෝධය වැඩි නිසා මේ ලෝහ වලින් තමයි ප්‍රතිරෝධක හදන්නේ. ඒකත් ලියන්න ඕනේ. මෙතනටම ලියන්නකෝ. නීක්‍රෝම් මැංගනීන් වැනි මිශ්‍ර ලෝහ. නික්‍රෝම් මැංගනීන් වැනි මිශ්‍ර ලෝහ වලින් ප්‍රතිරෝධක සාධක හරි සර්. ඊළඟ සාමාන්‍යයෙන් පාවිච්චි කරන හැම විද්‍යුත් උපාංගයකටමත් මේ ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ නිසා පරිපථයක තියෙන ඕනම එකක් ප්‍රතිරෝධකයක් වශයෙන් සලකන්න පුළුවන්. දැන් කම්බි කෑල්ලක් ගත්තත් ඒ කම්බි කෑල්ලටත් ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ නිසා විද්‍යුත් පරිපථයක තියෙන ඕනම උපකරණයක් ප්‍රතිරෝධකයක් වශයෙන් සලකන්න පුළුවන්. ප්‍රතිරෝධකයක් ඕනි වෙලාවට තමයි මේවා හයි කරන්නේ. එහෙම නැත්නම් ඔය තියෙන හැම උපාංගයක්ම ප්‍රතිරෝධකයක් තමයි. ඒ කියන්නේ ධාරාවට බාධාවක් තමයි හැම උපාංගයක්ම. මෙතනටම ලියන්නකෝ. සියලු විද්‍යුත් උපාංගද සියලු විද්‍යුත් උපාංගද ස්ථීර ප්‍රතිරෝධක වේ. සියලු විද්‍යුත් උපාංගද ස්ථීර ප්‍රතිරෝධක වේ. එතනින් ওই ප්‍රතිරෝධක ටික අලව ගන්න ඉඩ තියෙනවා. හරි එතනින් දාන්න ක්‍රියාකාරකම් 6. එතන මේ රූප දෙකට ඉඩ තියාගන්න. ඉඩ තියලා මෙන්න මේ වගුව අග.
හරි සර්. එතකොට ඒකේ බලන්න පරිපථයේ ඉස්සෙල්ලාම තියෙනවා ප්‍රතිරෝධකයක් නැතුව නිකම් පරිපථය හයි කරපුවම දීප්තිය සාමාන්‍ය වැඩිද අඩුයිද? සාපේක්ෂව ගත්තම වැඩි. වැඩිනේ. මේ ප්‍රතිරෝධය කියලා කියන්නේ බාධාවක්. ඒතර මේ වගේ බාධාවක් හයි කරාම දීප්තිය අඩු වෙනවා. බාධාවක් නැති අවස්ථාවේ සාපේක්ෂව දීප්තිය වැඩි. එහෙනම් අපිට මේ පළවෙනි අවස්ථාවේ ස්ථිර ප්‍රතිරෝධකයක් නැති අවස්ථාවේ බල්බේ දීප්තිය වැඩි කියලා ලියන්න තියෙනවා. මේ පළවෙනි එකට ලියනකොට දීප්තිය වැඩි. ඕම් දෙකක ප්‍රතිරෝධකයක් හයි කරාම දීප්තිය ටිකක් මොකද වෙන්නේ? අඩුයි. අඩු වෙනවා. අඩුයි. ඒක සාමාන්‍යයි කියන්නේ. ඕම් පහක විතර බාධාවක් හයි කරාම ප්‍රතිරෝධයක් හයි කරාම අඩුයි. අඩුයි. එතකොට මේ ඇමීටර පාඨාංකයක් දෙන්න ස්ථිර ප්‍රතිරෝධකයක් නැති වෙලාවේ ඇමීටර පාඨාංකය අපි ඇම්පියර් 3ක් කියලා දානවා. ඊට පස්සේ ඕම් දෙකක වගේ ප්‍රතිරෝධයක් හයි කරාම ඇමීටරේ පාඨාංකය ටිකක් මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. ප්‍රතිරෝධය කියන්නේ බාධාවක් නේ. ඒ බාධාවයි කරාම ප්‍රතිරෝධය අඩු වෙනවා. ඇම්පියර් දෙක 1.5ක් වෙනවා. මේ ගණන් හදන්න තියෙන ඔයගලන්ට 10 11 පන්ති වල. සූත්‍රයක් තියෙනවා මේක දාලා ගණන් හදන්න පුළුවන්. මේ ඇම්පියර් ඕම් දෙකක් දාපුවම ඇම්පියර් 1.5ක් වෙනවා. ඕම් 5ක ප්‍රතිරෝධයක් දැම්මම තවත් මොකද වෙන්නේ? පාඨාංකය අඩු වෙනවා. අඩු වෙනවා. ඒතර හරි පාඨාංකය 0.6ක් වෙනවා. ඔයාලට ගණන් හදන්න නෑ මේ නිකන් ක්‍රියාකාරකම කරලා විද්‍යාගාරේ බලන්න තියෙන්නේ. ඒතර ඇමීටර පාඨාංකය අඩු වෙන බව පැහැදිලියි. එහෙනම් අපිට මේ පරීක්ෂණයෙන් ගන්න පුළුවන් නිගමනය මොකද්ද? ප්‍රතිරෝධකයක් හයි කරාම ධාරාව මොකක් වෙලාද? ප්‍රතිරෝධය ප්‍රතිරෝධක හයි කරනකොට විද්‍යුත් ධාරාව මොනවා වෙලාද? අඩු වෙලාද? අඩු වෙලා. අඩු. මේකේ පුළුවන් නිගමනය. උතර පල්ලෙන් ආයෙ ලියන්න. ප්‍රතිරෝධලක්ෂ විද්‍යුත් පරිපථයට අමතර ප්‍රතිරෝධකයක් සම්බන්ධ කළ විට විද්‍යුත් ධාරාව අඩු වන බව නිගමනය කළ හැකියි. සර් අගුවට යටින්ද ලියන්න. වගුවට යටින් මේ කරුවක් කොනිට නිකන් 66 වෙනවා. හරි සර්. ඊට පස්සේ රෝමි ලක්කම් කීයද 2යි නේද එන්නේ? රෝමි ලක්කම් 3 දාන්න විචල්්‍ය ප්‍රතිරෝධය. ඒක අපි කලින් කරේ ස්ථිර ප්‍රතිරෝධකනේ. ඒවා වෙනස් කරන්න බෑ. මේ විචල්්‍ය ප්‍රතිරෝධක කියන ඒවා ප්‍රතිරෝධය වෙනස් කරන්න පුළුවන්. අර මං කිව්වේ පරණ රේඩියෝ වල කරකවන්න තියෙනවා කියන්නේ. ඒවා කරකවනකොට ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්, වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන විද්‍යාගාරේ තියෙන ඒ වගේ ප්‍රතිරෝධකයක්. මේ කෑලි කරකවලා ප්‍රතිරෝධය අපිට අඩු වැඩි කරගන්න පුළුවන්.
මේකේ තිරි කැලක් ගහලා ලියන්න මේ ගලන විද්‍යුත් ධාරාව විවිධ අගයන්ගෙන් වෙනස් කර ගත හැකිය. වෙනස් කර ගැනීමට භාවිතා කරයි කියලා. වෙනස් කර ගැනීමට භාවිතා කර. ඒකත් මේ රූපෙට ඉඩ තියාගන්න. හරි ඒකෙත් අපිට ක්‍රියාකාරකමක් තියෙනවා. ක්‍රියාකාරකම 7 කියලා. එතන මේකේ තියෙන්නේ මේ පරිපථයකට ප්‍රතිරෝධ මේ වගේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් හයි කරලා තියෙනවා. මේක ප්‍රතිරෝධ පෙට්ටිය කියලාත් අපි කියනවා. ඒතර මේක අපිට ප්‍රතිරෝධය අඩු වැඩි කරලා බලන්න පුළුවන්. ඒතර ප්‍රතිරෝධය අඩු කරද්දි මේ ඇමීටරේ පාඨාංකය මොකද වෙන්නේ? ප්‍රතිරෝධය කියන්නේ බාධාවනේ. ප්‍රතිරෝධය පටන්ති අඩු වෙනවා ප්‍රතිරෝධය අඩු කරද්දි බාධාව අඩු කරද්දි පාඨාංකය වැඩි වෙනවා. ප්‍රතිරෝධය වැඩි කරද්දි පාඨාංකය අඩු වෙනවා අඩු වෙනවා. ප්‍රතිරෝධය කියන්නේ බාධාවනේ. ඒ බාධාව වැඩි නම් පාඨාංකය අඩුයි. බාධාව අඩුයි නම් වැඩි පාඨාංකයක් වෙනවා. එතන මේකේ රූපෙට ඉඳ තියලා ප්‍රතිරෝධය වැඩි වෙන විට ප්‍රතිරෝධය තුලින් ගලන ධාරාව අඩු වන බව නිගමනය කළ හැකියි. හරි සර් ඊළඟ ගෝමිලක්ක 4 දාන්නේ ධාරා නියාම. එතන මේ විචල්්‍ය ප්‍රතිරෝධක මේ පෙට්ටියෙන් අපිට ඕනිම ධාරාවක් ගන්න බෑ. අපිට අගයන් කීපයකට විතර අගය අඩු වැඩි කරන්න පුළුවන්. මේක මේ අපිට ඕනිම අගයක් මේකෙන් ගන්න බෑනේ. මේකේ ලකුණු කරලා තියෙන අගයන් විතරයි. මේ ඉලක්කම් වලින් මාක් කරලා තියෙන. මේ ඉලක්කම් වලින් ලකුණු කරලා තියෙන ඕනිම ප්‍රතිරෝධයක් මේ පෙට්ටියෙන් අපිට හදා ගන්න පුළුවන්. මේ විද්‍යාගාරේ තව එකක් තියෙනවා ධාරා නියාමකය කියලා. මේකෙන් අපිට මේ ඉලක්කම් වලින් අගයන් මාක් කරලා නැහැ. මේක අපිට ඕනි විදිහට ධාරාව අඩු වැඩි කරලා ප්‍රතිරෝධය අපිට ඕනිම අගයකට හදා ගන්න පුළුවන්. මේකේ මොකක් හරි පරාසයක් තියෙනවා. අපි හිතමු ප්‍රතිරෝධය ඕම් 2 ඉඳන් ඕම් 50 වෙනකම් තියෙනවනේ. මේ දෙක අතර තියෙන ඕනිම ප්‍රතිරෝධයක් මේකෙන් හදා ගන්න පුළුවන්.
මෙතන මේ පේනවා සර්පන සීරු මාරු සර්පණය කියලා එකක් තියෙනවා. මේක අපිට එහාට මෙහාට අතින් තල්ලු කරන්න පුළුවන්. ඒතර මේක තල්ලු කරද්දි මේ කම්බි දඟරේ දිග මොකද වෙන්නේ? එකම ගාන තියෙනවද වෙනස් වෙනවද? වෙනස් වෙනවා. වෙනස් වෙනස් වෙනවා. මෙතන බලන්න මේක වැඩ කරන විදිහ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඒතර අපි මෙන්න මේ දැන් බලන්න මේ ඔය දැන් තියෙන විදිහට ගත්තොත් මේ පැත්තෙන් අපි හිතමු කරන්ට් එක එනවා කියලා. මෙන්න මෙහෙන් කරන්ට් එක දාලා තියෙනවා ධනාවක් කියලා. ඒතර මෙහෙන් කරන්ට් එක ඇවිල්ලා මෙන්න මේක දිගේ යනවනේ. මෙහෙම කරන්ට් එක ඇවිල්ලා මේක දිගේ යනවා. කොහොම කම්බි දඟලයක් තියෙනවා. මේක දිගේ කරන්ට් එක ගිහිල්ලා මෙන්න මෙතනින් උඩට පාස් වෙනවා. ඊට පස්සේ ආයේ මේක දිගේ ගිහිල්ලා මේක දිගේ ගිහිල්ලා මෙහෙන් එළියට එනවා. මේ තියෙන රිනාවක්. ධනාග්‍රය ඍණාග්‍රය. එතකොට මෙන්න මෙහෙම තමයි කරන්ට් එක මේක දිගේ යන්නේ. ඊට පස්සේ අපි දැන් මේ සර්පන සීරුව ටිකක් එහාට කරොත් මේක දැම්මම මෙතනින් මේ පොඩ්ඩක් අතින් එහාට තල්ලු කරලා මෙතනට ආයි කරනවා. ඒතර දැන් බලන්න කරන්ට් එක යන විදිහ. දැනුත් මේ පාරෙන්ම එන්නේ. කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මේක දිගේ ඕම ගිහිල්ලා මෙතනටම ඇවිල්ලා තමයි කරන්ට් එක මෙහෙන් යන්නේ. දැන් අර රතු පාට වෙලාවේ කම්බි දඟරේ දිග අඩුයිද වැඩිද? රතු පාටින් දාපු වෙලාවේ කම්බි දඟරේ දිග අඩුයිද වැඩිද? වැඩි. වැඩි. රතු පාට වෙලාවේ බලන්න. ඔය දැන් අඩුයි. දැන් තියෙන පොඩි අඩුයි. කොළ පාටින් දාපු වෙලාවේ මේක උඩින් අඳින්න කොළ පාට. මේ දැන් කොළ පාට එකේ මං ඇනේ එහාට කරලානේ තියෙන්නේ. ඒතර කරන්ට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම ගොඩක් දුර යන්න ඕනේ. දුරවට ගිහලා තමයි මේ පැත්තෙන් එළියට එන්නේ. දැන් රතු පාට වෙලාවේ කම්බි දඟරේ දිග අඩුයි. මෙච්චරයි දිග තියෙන්නේ. කොළ පාට විදියට මම එහාට කරාම එතකොට කම්බි දඟරේ දිග මොකද වෙන්නේ? අනේ එහාට තල්ලු කරලා තියෙන වෙලාවේ කම්බි දඟරේ දිග මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවනේ. මේ කම්බි දඟරේ දිගේ ගොඩක් දුර කරන්ට් එක යන්න ඕනේ. එතකොට දැන් ප්‍රතිරෝධය වැඩි රතු පාට වෙලාවේද කොළ පාට වෙලාවේද? ප්‍රතිරෝධය කියන්නේ බාධාවනේ. මේ කම්බි දඟරේ කොළ පාට වෙලාවේදී කොළ පාට වෙලාවේ ප්‍රතිරෝධය වැඩි. කොළ පාට වෙනවා. කොළ පාට වෙලාවේ කම්බි දඟරේ ගොඩක් දිගට තියෙනවනේ. මේ කම්බි දඟරේ දිගට තියෙනකොට ප්‍රතිරෝධය වැඩි. මේක දිගේ කරන්ට් එක ගොඩක් යද්දි මේක ගොඩක් රත් වෙනවා. කරන්ට් එකට ලොකු බාධාවක් ඒක. ඒතර මෙන්න මේ කොළ පාට වෙලාවේ ඒ කියන්නේ යකඩනේ එහාට තල්ලු කරපුවාම ප්‍රතිරෝධය වැඩි. මේ සර්පණයනේ මෙහෙට කරලා තියෙද්දි රතු පාට තැන තියෙනකොට එතකොට ප්‍රතිරෝධය මොකද වෙන්නේ? සර්පණය අඩු වෙනවා. ඒකට ප්‍රතිරෝධය අඩුයි. අපි දැන් මෙහෙම පරිපත දෙකක් ගමු පල්ලේ බලන්න ක්‍රියාකාරකම තියෙන. දැන් මේකේ තියෙනවා අපි හිතමු දැන් මේ වෙලාවේ ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 10යි කියලා. දැන් මේ වෙලාවේ ඔන්න අපිට පෙන්නනවා ඇමීටරේ පාඨාංකය ඇම්පියර් 10යි. මම මේ සර්පණයනේ පොඩ්ඩක් එහාට තල්ලු කරනවා. මෙතනට විතර. එතකොට ඇමීටරේ පාඨාංකය මොකද වෙන්නේ? මේ තියෙන කරන්ට් එක යනවා. මෙන්න මේ පැත්තේ කරන්ට් එක ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ කරන්ට් එක යන පැත්ත බලන්න. දැන් මේ බැක්කේ දාන පැත්තේනේ කරන්ට් එක එන්නේ. ඒතර මෙහෙම ඇවිල්ලා රතු පාට වෙලාවේ නම් මෙතනින් තමයි පල්ලෙහාට යන්නේ. එතකොට මේක දිගේ ගිහිල්ලා එහා පැත්තෙන් එනවා. මේකට ඇවිල්ලා මේකෙන් නිකන්. දැන් අර මුලින් තියෙන වෙලාවේ බලන්න. මෙහෙම ගිහිල්ලා මුලින් යන්නේ තිබුණේ මෙතනනේ. මෙතන තියෙනකොට මෙන්න මේ ටික විතරයි යන්නේ. මෙහෙම ගිහිල්ලා මේ පැත්තෙන් එළියට. දැන් මට කියන කම්බි දඟරේ දිග වැඩි රතු පාට වෙලාවේද තැඹිලි පාට වෙලාවේද? තැඹිලි පාට වෙලාවේ කොපි දඟරේ සුස්සයිනේ තියෙන්නේ. ප්‍රතිරෝධය සුස්සයි. රතු පාට වෙලාවේ කම්බි දඟරේ ගොඩක් දිගට තියෙනවා. මෙතන ඉඳන් මෙතනට මෙන්නේ. එහෙම. එයා ඇමීටර පාඨාංකේ මේ
ඇනේ එහාට කරාම ඇමීටරේ පාඨාංකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේ තියෙන විදිහට වැඩි වෙන්නේ නැහැ. කරන්ට් එක මේ පැත්තෙන් එන්නේ. රතු පාට වෙලාවේ අඩු කම්බි දඟලේ දිගයි. ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි. ප්‍රතිරෝධය වැඩි නම් පාඨාංකය මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙන්නේ. ඒතර ඇම්පියර් 5ක් විතර වගේ තමයි රතු පාට වෙලාවේ තියෙන්නේ. අර තැඹිලි පාට වෙලාවේ කම්බි දඟලේ කොටයිනේ. ඒතකොට පාඨාංකය වැඩි. ඇම්පියර් 10ක් විතර දෙනවා. මේ තව ටිකක් එහාට කරොත් ඇනේ මෙන්න මෙතනට විතරයි කරන්නේ. අඩු වෙනවා. දැන් ඒක කරන්ට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහලා මේ කම්බි දඟලේ දිගේ ගොඩාක් දුර යනවා. ඒතර ප්‍රතිරෝධය ගොඩාක් වැඩි. ඒතර ඇමීටර පාඨාංකය තවත් මොකද වෙන්නේ? අඩු වෙනවා. මේක දිගේ ගොඩාක් දුර යනකොට තවත් කරන්ට් එක අඩු වෙනවා. ඇම්පියර් 3ක් විතර. මම ඇනේ තව ටිකක් එහාට කරනවා. ඇනේ ගෙනිනවා මේ හරියට. ලම් පාටින් තියෙන. එතකොට දැන් අර කම්බි දඟලේ දිගේ තවත් මොකද වෙන්නේ? කම්බි වැඩි වෙනවා. තවත් දුර යන්නට අඩු වෙනවා. තවත් දුර ගියාම තවත් පාඨාංකෙ මොකද වෙන්නේ? අඩු වෙනවා. තවත් අඩු වෙනවා. මේ තව එහාට කරන්න බෑ. එහාට කරන්න පුළුවන් උඩරින් එහාට කරලා තියෙනවා. මම මේ කම්බි දඟලේ මෙහා මේ ඇනේ මෙහාට ගත්තොත් දැන් මම ඇනේ කියනවා මේ පැත්තට පොඩ්ඩක් මේ මෙහෙට ගන්න. වැඩි වෙනවා. මෙහෙට ගත්තොත් මොකද වෙන්නේ? එතකොට මේක දිගේ වැඩි වෙනවා. මේක ඇවිල්ලා මේ කම්බි දඟලේ දිගේ පොඩි දුරක් යන්න තියෙන ප්‍රතිරෝධය ගොඩක් අඩුයි. එතකොට ඇමීටර පාඨාංකය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. ඒතර අපිට අර ඇනේ එහාට මෙහාට කරලා ධාරාව අඩු වැඩි කරන්න පුළුවන්. ඒකෙදි මේ බැටරි දෙක හයි කරන පැත්තත් බලන්න ඕනි. දැන් බැටරි දෙක අනිත් පැත්තට හයි කරලා තිබ්බොත් ඔගේ අනිත් පැත්ත වෙන්නේ. මේක තේරෙනවද? දැන් මේ තියෙන ධන පැත්ත මෙහෙ දාලා ඍණ පැත්ත මෙහෙ දාලානේ. බැටරි දෙක අනිත් පැත්තට හයි කරොත් ධන මෙහෙට දාලා ඍණ මෙහෙට දැම්මොත් දැන් කරන්ට් එක යන්නේ අර පැත්තෙන් නෙවෙයිනේ. කරන්ට් එක මෙහෙන් යන්නේ. ඒතර මෙහෙන් යද්දි කම්බි දඟලේ දිග අනිත් පැත්තට වැඩි වෙනවා. මේ හරිය තියෙන එක අඩුයි. හරියට යන්න වැඩි වෙනවා. ඒ කරන්ට් එකේ අන පැත්ත බලන්නත් වෙනවා. මේක ප්‍රශ්න ටිකක් කරලා තමයි තේරුම් ගන්න ඕනේ. මම මෙතනින් නිකන් තව දෙකක් හඳුන්වනවා මේ ධාරා නියාමක දෙකක්. එක වගේම ධාරා නියාමක දෙකක්. පළවෙනි ධාරා නියාමකේ සර්පණ ඇනේ තියෙන්නේ මේ හරිය. දෙවෙනි ධාරා නියාමකේ සර්පණ ඇනේ තියෙන්නේ මේ හරිය. දැන් මම මෙතනින් බැටරියක් දානවා. මේ තියෙන පෝස්ට් බැටරියක්. මේකෙන් කරන්ට් එක දෙනවා. ඒතර මේ කම්බි දඟලේ දිගේ කරන්ට් එක ගිහිල්ලා මෙතනින් ගිහිල්ලා මේ පැත්තෙන් එළියට ගන්නවා. මෙතනින් බල්බ් එකක් තියෙනවා. මේකේ යකඩ නැති සර්පණ නැති තියෙන්නේ මේ හරිය. මේකටත් අර වගේම බැටරි කෑලි දෙකක් දාලා මෙහෙම ගිහිල්ලා මේ කම්බි දඟලේ දිගේ ගිහිල්ලා මෙහෙන් ගිහිල්ලා මේ පැත්තෙන් එළියට ගන්නවා. මෙතනක් තියෙනවා බල්බ් එක. දැන් මට කියන්න මේ දෙකෙන් බල්බ් එක එළිය වැඩි කාගද? මේක මම AB කියලා දානවා. මේක A මේක B. එළිය වැඩි A වලද B වලද? ඒ වල වැඩි. ඒ වල කම්බි දඟලේ කොටයිනේ. කම්බි දඟලේ කොටින්ද ප්‍රතිරෝධය අඩුයි. ප්‍රතිරෝධය කියන්නේ බාධාවනේ. ඒතර බාධාව අඩුයි. මේකේ කම්බි දඟලේ ගොඩක් දිගට තියෙනවානේ. කම්බි දඟලේ දිග හින්දා ප්‍රතිරෝධය මොකද වෙන්නේ? විරෝධය වැඩි. වැඩි. ඒ කියන්නේ බාධාව වැඩි. දැන් බාධාව වැඩි කියන්නේ ආලෝකය මොකද වෙන්නේ? අඩුයි. අඩුයි. අනිත් එකේ බාධාව අඩුයිනේ. එතකොට ආලෝකය වැඩි. වැඩි. මේ විදිහට තමයි මේ සර්පණ ඇතුළ එහාට මෙහාට කරලා අපිට පුළුවන් බල්බ් එකේ එළිය අඩු වැඩි කරන්න. ඇමීටරයක් තිබ්බොත් මේක අපිට ඇම්පියර් 5ක් ආවා කියලා. ඒතර මේකේ ඇමීටරෙන් ඊට වඩා වැඩි පාඨාංකයක්ද පෙන්වන්නේ අඩු පාඨාංකයක්ද? වැඩි පාඨාංකය. වැඩි පාඨාංකයක්. මේක ඇම්පියර් 10ක් විතර පෙන්වනවා. ඒතර මේ සර්පණයෙන් තමයි ඒක තීරණය කරන්නේ. අපිට පුළුවන් මේ සර්පණයනේ එහාට මෙහාට තල්ලු කරලා මේකේ ප්‍රතිරෝධය අවශ්‍ය විදිහට අඩු වැඩි කරගන්න පුළුවන්. අර ප්‍රතිරෝධක පෙට්ටියට වඩා මේක අපිට වාසියි. දැන් ප්‍රතිරෝධක පෙට්ටිය ගත්තොත් ඒක කරකවන්නනේ තියෙන්නේ. මේකේ තියෙන අගයන් කීපයක් විතරයි. අගයන් ටිකක් ගහලා තියෙනවා 10 20 30 40. ඒක කරකවලා ඒ ඕනි ගන්නට ගන්න පුළුවන්. මේකේ අපිට ඉලක්කම් වලින් ගහලා නැහැ. මේක අපිට එහා මෙහා කරලා අපිට ඕනිම ගාණක් හදා ගන්න පුළුවන්. දැන් මේකේ නම් 10 20 30 40 නම් තියෙන්නේ. මේ අගයන් හතර විතරයිනේ ගන්න පුළුවන්. මේක එහෙම නැහැනේ. මේ කම්බි දඟලේ ඕනි තරම් දිගට තියෙනවනේ.
අපිට මේක එහාට මෙහාට කරලා දශම ගණන් වලට උනත් අපිට ප්‍රතිරෝධය හදා ගන්න පුළුවන්. දැන් අපි විද්‍යාගාරදී ප්‍රතිරෝධ සම්බන්ධ පරීක්ෂණවලදී වැඩියෙන් හොඳ ප්‍රතිරෝධ පෙට්ටියද නැත්නම් ධාරා නියාමකයද? ධාරා නියාමක ධාරා නියාමකේ වැඩි. ධාරා නියාමකය මේකෙන් අපිට ඕනෙම පාඨාංකයක් ගන්න පුළුවන්. අර නිශ්චිත පාඨාංක කීපයක් විතරක් ගන්න වෙලාවට ප්‍රතිරෝධ පෙට්ටිය පාවිච්චි කරනවා. නැත්නම් මේ ධාරා නියාමකය ගත්තම අපිට ඕනෙම පාඨාංකයක් මේකෙන් හදා ගන්න පුළුවන්. ඒක කරන්න තියෙන්නේ මේ සර්පණය අතර එහාට මෙහාට තල්ලු කරන එක විතරයි. ඒ කොහොමවත් මේ දෙකම වෙලිලා විචාරක ප්‍රතිරෝධ. මේක නම ලිව්වනේ රෝම ඉලක්කම් කීයද දුන්නේ? 4ද? 4 ධාරා නියාමකය කියලා ලියලා මේකද අපිට අවශ්‍ය ඕනිම අගයකින් යුක්ත විද්‍යුත් ධාරාවක් ගන්න පුළුවන්. මේක ලියන්න එතකොට ධාරා නියාමකයක් කියලා ආයෙ ලියන්න ඕනේ. ඉරි කැලලක් ගාලා ඉස්සරහින් ලියන්න. අවශ්‍ය අගයකින් යුක්ත වනසේ පරිපථයේ ධාරාව වෙනස් කරගන්න පුළුවන්. අවශ්‍ය ඕනෑම කියලා ලියන්න. අවශ්‍ය ඕනෑම අගයකින්. ඒ කියන්නේ අපිට ඕනිම ගාණක් මේකෙන් හදාගන්න. අවශ්‍ය ඕනෑම අගයකින් යුක්ත වනසේ පරිපථයේ ධාරාව වෙනස් කරගත යුතුයි. අවශ්‍ය ඕනෑම අගයකින් යුක්ත වනසේ පරිපථයේ ධාරාව වෙනස් කරගත යුතුයි. සර් මට මේ පාඩමේ රෙකෝඩ් එක දාන්න පුළුවන්ද? ඉවරයි. අපිට ඕනෙම ගානක ප්‍රතිරෝධයක් මේකෙන් හදාගන්න. ඔව් සර්. ඒකත් මේ රූපෙට ඉඳ තියාගන්න. එතකොට ඒක ප්‍රතිරෝධය වෙනස් කරගන්න අපිට කරන්න තියෙන්නේ මේ සර්පණ සීරුමාරු සර්පණය කියන එක එහා මෙහා චලනය කරන්න විතරයි. එතනනම් ඒකටම ලියන්නකෝ මේ සීරුමාරු සර්පණය විචලනය කිරීමෙන් ඒ කියන්නේ එහා මෙහා කරලා අදාළ ප්‍රතිරෝධය හදාගන්න පුළුවන්. සීරුමාරු සර්පණය සර් එතෙන්ටමද ලියන්න ඕනේ? ඒකටම ලියගන්න. සීරුමාරු සර්පණය විචලනය කිරීමෙන් අදාළ ප්‍රතිරෝධය සකසා ගත හැකියි. හරි සර්. දැන්ලා දාන ක්‍රියාකාරකම අටක ක්‍රියාකාරකම අටක ඒකත් මෙතන රූපේ මේ අලව ගන්න. මේකදී අපිට මේ ඇමීටර පාඨාංකේ අපිට ඕනිම ගාණක් වෙන විදිහට මේ සර්පණය අතර එහා මෙහා කරලා හදා ගන්න පුළුවන්. ඒත් අපිට අවශ්‍ය ඕනිම ධාරාවක් ධාරා නියාමකයේ භාවිතා කරලා හදා ගන්න පුළුවන්. ඒකේ අතර ලියන්න මේ කල්ලා අපට අවශ්‍ය විද්‍යුත් ධාරාවක් ගලා යනසේ පරිපථයේ ධාරාව වෙනස් කිරීම ධාරා නියාමකයක් මගින් කළ හැකි බව පෙනේ. අපිට ඕනිම ගානක පාඨාංකයක් මේකෙන් ගන්න.
හරි සර්. ඊළඟ රෝමි ලක්කම් දාන්න කීයක් කරලාද රෝමි ලක්කම්? 4. රෝමි ලක්කම් ඔය පස්සේ රෝමි ලක්කම් පහයි. ආලෝක සංවේදී ප්‍රතිරෝධ. මේකට LDR කියලා මේ light depending resistor LDR කියලා කෙටියෙන් කියනවා. ඒකට කලින් මේ අපි කරන්නේ නිකන් ස්ථීර ප්‍රතිරෝධක. ඒතර ස්ථීර ප්‍රතිරෝධක කියන්නේ මේ වගේ ප්‍රතිරෝධක කියනවා. ඒතර මේ වගේ නිශ්චිත අගයක් තියෙනවා. අපිට ඒක වෙනස් කරන්න බෑ. මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක කියනවා විශේෂයි. ඒ වගේ ප්‍රතිරෝධය තීරණය වෙන්නේ මේකට ලැබෙන ආලෝක ප්‍රමාණය මත. මේ වගේ තියෙනවා. මෙන්න මේක උඩට ආලෝකේ වැටෙනකොට එළිය වැටෙනකොට මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ ඉර එළිය හරි නැත්නම් ලයිට් එළියක් හරි මේක උඩට එළියක් වැටෙන වෙලාවට තමයි මෙයාගේ ප්‍රතිරෝධය අඩු වෙලා මේක ඇතුලෙන් ධාරාවක් ගමන් කරන්න ඉඩ ලබා දෙන්නේ. මේකට අඳුර වැටෙන වෙලාවට මේක ඇතුලෙන් ධාරාවක් ගමන් කරන්න නැතුව යනවා. ඒක මේකට අපි කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක. ඒ කියන්නේ ආලෝකය වැටෙනකොට විතරයි මේක ඇතුලෙන් ධාරාවක් පාස් කරන්නේ. ඒක මේක අපිට උදව් වෙනවා. දැන් ඔය සමහර තැන්වල තියෙන මේ කළුවර වෙද්දි නිකන් ඔටෝම ලයිට් එකපත් වෙනවා. නැත්තම් දොරක් ඉස්සරහට ගියාම දොර ඔටෝම ඇරෙනවා. ඒ අන්න ඒ වගේ තැන්වල තියෙන සුපර් මාකට් වල මේ වගේ තැන්වල මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක මේ පාවිච්චි වෙනවා. දැන් ඔය සාමාන්‍යයෙන් සුපර් මාකට් වල දොර ඉස්සරහට ගියාම නිකන් ඔටෝම වගේ දොර ඇරෙනවා. ඒතර ඒකේ මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක අයි කරලා තියෙන්නේ මේ දොරේ හැඩල් එක තියෙන හරිය තමයි අයි කරලා තියෙන්නේ. ඒතර මේක ඉස්සරහට කවුරු හරි ගියාම මේක ආවරණය වෙනවා. එතකොට මෙයාට මේ ප්‍රතිරෝධකයට ආලෝකය වැටෙන එක අඩු වුණාම මේ දොර ඔටෝම ඇරෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. તો මේක ඉස්සරහින් මේක අයින් වුණාම ආයිත් මේක වැහෙනවා. දැන් සමහරවිට ඔය මිටිය ඉස්සරහ කණුවකින් වැඩ තිබ්බත් අඩු මේ කියන්නේ මේක ගොඩාක් ඈත ඉඳන් මේක කරලා හරියන්නේ නැහැ. දොර ළඟටම ගියොත් විතරනේ. අපි දොරට ගොඩාක් ඈත ඉඳන් මේව කරා කියලා දොර ඇරෙන්නේ නැහැ. දොර ළඟටම යන්න ඕනේ. ළඟටම ගියාම තමයි යාට මේ ආලෝකය වැහෙනවා කියලා මේ සංවේදනය වෙන්නේ. එතකොට දොර ඔක්කොම ඇරෙනවා. සමහරවිට ඔය මිටි කට්ටිය ගියාට ඇරෙන්නේ නැහැ දොර. අය රාවතිය උඩනේදී පොඩි ළමයියෙම ගිහින් ඉස්සරහට ගත්තම දොර ඇරෙන්නේ. නැත්නම් බල්ලෝ එහෙම ආවමත් කරන බල්ලෝ එහෙම ගියාට ඇරෙන්නේ නැහැ දොර. එයාලට වඩා උඩින් තමයි අර ප්‍රතිරෝධක අයි කරන්නේ. දර ඒකෙත් පිළිකැලක් ගන්න දෙනවා. මේ තියෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධය. ඔව් සර් පේනවා. මේ තියෙන නිකන් මේ සාමාන්‍ය ප්‍රතිරෝධක. මේක අපිට වෙනස් කරන්න මොකුත් බෑ. මේක වැඩ කරන්නේ මේකට එළිය වැටෙනකොට විතරයි. මේක අතින් හරි වහගත්තොත් කරන්ට් එක යන්නේ නැහැ. මේක පරිපතයටයි කරලා ඇඟිල්ලෙන් වහගත්තම ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. දැන් මේක LED එකට සම්බන්ධ කරලා තිබ්බම මේක වැහුවම LED එකත් නිවෙනවා. මේක ඇරියාම ආයෙත් මේකට එළිය වැටෙනකොට LED එකත් පත්තු වෙනවා. මේ සර්කිට් හදලා බලන්න ඕනේ. අතර මේක ලියන්නකො ඉරි කැලලක් ගන්න. ආලෝකයේ පතිත වෙනකොට ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒකට විද්‍යුත් ධාරාව වැඩි වෙනවා. ආලෝකයේ පතිත වන විට මෙහි ප්‍රතිරෝධය අඩු වේ.
එවිට විද්‍යුත් ධාරාව වැඩි වේ. එවිට පරිපථය තුලින් ගලන පිරවුම. එවිට පරිපථය තුලින් ගලන විද්‍යුත් ධාරාව වැඩි වේ. හරි සර්. පස්සේ ඒකත් ක්‍රියාකාරකමක් තියෙනවා. දැන් ක්‍රියාකාරකම නම ඒකත් මේ රූපෙට ඉදිරියට. ඉතින් මෙතන තියෙනවා අර ආලෝක සංවේදී ප්‍රතිරෝධකය. තමයි ප්‍රතිරෝධකයට ආලෝකය වැටෙනකොට බල්බ් එකේ දීප්තිය මොකද වෙන්නේ? මේකට එළිය වැටෙනකොට බල්බ් එකේ දීප්තිය බල්බේ දීප්තිය අඩු වෙනවා. වැඩි වෙනවා. එළිය වැටෙනකොට තමයි මේක තුලින් කරන්ට් එක හොඳට යන්නේ. ඇඟිල්ලෙන් මේක වහලා තියෙනකොට බල්බ් එකපත් වෙන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා. මේ ප්‍රතිරෝධකේ මේ වගේ වහලා තිබුණොත් බල්බ් එකත් පත්තු වෙන්නේ නැහැ, කරන්ට් එක යන්නේ නැහැ. ප්‍රතිරෝධක ඇරියාම තමයි මේකට එළිය වැටිලා කරන්ට් එක යන්නේ. ඒකවල බල්බ් එක පත්තු වෙනවා. හරිද? එතන මේ ප්‍රතිරෝධකයට ආලෝකය වැටෙනකොට බල්බ් එකේ දීප්තිය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙනවා. මේක ඇඟිල්ලෙන් වැහුවොත් එහෙම බල්බේ අඩු වෙනවා. බල්බ් එකේ දීප්තිය අඩු වෙලා සමහරවිට බල්බ් එක නිමිලම යන්නත් පුළුවන්. ඒක මේකෙත් පල්ලෙන් ලියන්නේ මේ ප්‍රතිරෝධකයේ මතට ආලෝකය ලැබෙන විට ප්‍රතිරෝධකයේ මතට ආලෝකය වැටෙන විට බල්බයේ දීප්තිය වැඩි වෙනවා. හරි සර්. ඊළඟට
රෝමිලක්කම් දාන්න. රෝමිලක්කම් කීයද? 6 වෙනි. අය සර්. රෝමිලක්කම් 6 කියලා දාන්න පෑස්සුම් උපකරණ. soldering tools කියලා කියනවා. මේවා ගෙවල් වල තියෙනවනේ බවුට් එක කියලා කියනවා. තියනවා සර්. ඒතර මේකෙන් අපිට පාස් කරන්න පුළුවන්. පාස් කරන්න නම් ඊයම් කම්බි තියෙන්නත් ඕන. පාස් කරන ඊයම්. මේ ඊයම් කම්බි තමයි ටක් ගාලා උණු වෙනවනේ. ඒ නිසා අපිට මේ බවුට් කරලා පාස් කරන්න පුළුවන්. මේ තියෙන පාස් කරන විදිහ. ඒවා අතින් අල්ලන්න හොඳ නැහැ පාස් කරන වෙලාවට ආරක්ෂාවට අඬුවකින් තමයි මේ ඊයම් කම්බි අල්ලලා තියෙන්නේ. ඊට පස්සේ බවුට් එකකින් අපිට පාස් කරන්න පුළුවන්. ඒ සර්කිට් එකක් එහෙම කරනම තමයි මේක උදව් වෙන්නේ. ඔය රිමෝට් එකක් කැඩිච්ච වෙලාවට ඒකට මොනවාරි කෑල්ලක් පාස් කරලා. ටීවී හදන කට්ටිය ගාවම තියෙනවා. පරිගණක අලුත් කැඩියා කරනවා. ඒගොල්ලන්ට මේ මොනවාරි දෙයක් පාස් කරන්න, ඒ කියන්නේ ප්‍රතිරෝධකයක් වගේ එකක් මේ සර්කිට් එකට දාලා පාස් කරනවා නම් අනිවාර්යෙන් බවුට් එකක් ඕනේ. ඒකෙත් තරුවක් දාලා ලියන්න. විද්‍යුත් පරිපථ වලට විද්‍යුත් පරිපථ වලට ඉලෙක්ට්‍රොනික උපාංග සවිකිරීමට විද්‍යුත් පරිපථ වලට ඉලෙක්ට්‍රොනික උපාංග සවිකිරීමට පැසිය යුතුය. ඒ සඳහා පැසුම් උපකරණ කට්ටල යොදා ගන්න. ඒ සඳහා පැසුම් උපකරණ කට්ටලය යොදා ගන්න. ඒතර ඒකදී අපිට මේ බවුට් එක ඕනේ ඊයම් පාස්සනය. ඊළඟට පාහඬ ඊයම් තියෙන්නත් එත ඊයම් කම්බි ඕනේ. ඊළඟට ඒ ඊයම් කම්බි අල්ලගන්න අඬුවක් වගේ එකක් තියෙනවා නම් ආරක්ෂාකාරීව පාස්සන්න පුළුවන්. ඒකේ රූප වලට ඉඩ තියාගන්න රූප තුනක් තියෙනවා. සර් ඔක මකන්න බෑ පොඩ්ඩක් තියන්න. සර් 10 4 මාතෘකාව ලියන්නද? 10 4 කියලා ලියන්නකො මේ ගෘහස්ත විද්‍යුත් කියලා. හරි සර්. මේ හරිද මේක මකන්න. හරි සර්. මේ ගෘහස්ත විද්‍යුත් වාරණ කියන්නේ අපිට ගෙදර නම් පාවිච්චි කරන ගෘහ විදුලි උපකරණ තියෙනවනේ. ගොඩක් උපකරණ වැඩ කරන්න විදුලියෙන්. ඒතර ගෙදර තියෙන අපිට විදුලියෙන් වැඩ කරන උපකරණ ඕනි තරම්. ඒතර හැම උපකරණයකම ගහලා තියෙනවා මෙන්න මේ විභවාන්තරය සහ මේ ක්ෂමතාවය නැත්නම් වෝල්ට්ගේ. මේ විභවාන්තරයට අපි කියනවා වෝල්ට් කියලා. ඕනෙම උපකරණයක මේ වෝල්ට් අගය ගහලා තියෙනවා. ක්ෂමතාවයට අපි කියනවා වොට් අගය.
මේ වොට් එකත් විදුලි උපකරණ වල ගහලා තියෙනවා. ඔයගොල්ලෝ ගාව මොකක් හරි ෆෑන් එකක් හරි මොකක් හරි තියෙනවනම් මට බලලා කියන්න ඉස්සෙල්ලා මේ නැත්තම් රයිස් කුකර් එකක් හරි මොකක් හරි උපකරණ එක මේ V අකුරුණුයි W අකුරුණුයි තියෙන අගයන් දෙක කියන්නේ මේ බල්බ් එකක් උනත් කොහොමද බල්බ් එකෙත් තියලා තියෙන්නේ දැන්ද සර්? දැන් ෆෑන් එකේ හරි බල්බ් එක නැත්තම් ටීවී එකේ පිටිපස්සේ ගහලා තියෙනවා නැත්තම් ෆෑන් එකේ තියෙනවා රයිස් කුකර් එකේ තියෙනවා අයන් එකේ වෙදිමදි ගෙදර මොකක් හරි ඇතුනේ උපකරණ සර් මං ගාව ග්ලූ ගන්නක් තිබුණා ඒකේ වෝල්ට් 20යි. වෝල්ට් සර් රයිස් කුකර් එකේ වෝල්ට් වෝල්ට් 400යි. 240. වෝල්ට් 20 තියෙන්නේ කියන්නේ වෝල්ට් කියන්නේ මට ඕනේ මේ V එකයි W එකයි ඔව් සර් ග්ලූ ගන් එකේ වෝට් 20යි. W ද වෝල්ට් 20 වෙන්නේ W 20 W තියෙන්නේ සර් V එක 240යි. V තියෙන 200 V තියෙන එක 220යි W තියෙන එක 400යි. රයිස් කුකර් එකේ. රයිස් කුකර් එකේ. පොඩි රයිස් කුකර් එකක් නෑ සර් ලොකු එකකුත් තියෙනවා පොඩි එක තමයි පාවිච්චි කරන්නේ. තාම අක්කර එකක් කරලා බලන්න ටීවී එකේ බලන්න ටීවී තියෙනවා සර් අයන් එකේ තියෙනවා VW දෙකම 7 කියලා දාලා. සර් බල්බ් එකේ වෝල්ට් 130යි වෝට් 260යි. මේ V එකට තමයි වෝල්ට් කියන්නේ W එකට තමයි නෑ වෝට් 5යි වොට් පහයි වොට් ද වෝල්ට් වෝට් W එක පහයිද ඔව් එහෙනම් චූටි බල්බ් එකද අර ඔව් සර් ලැම්ප් බල්බ් එක. V එක 130යි V. ඇසේ තියෙනවා සර් කම්පියුටර් නම් බලා ගන්නද? එක එක ගණන් තියෙනවා වෝට්. සර් මේ බල්බ් එකේ 130යි වෝල්ට් ඉරක් ගහලා 260යි වෝල්ට් කියලා තියෙනවානේ. ඒක 130යි 260යි අතර ඕනිය දෙයක් තියෙනවා සර් කම්පියුටර් එකේ තියෙනවා 200 240ත් V කියලා. W කරන්නේ. W එකක් බලලා කියන්නේ කම්පියුටර් එකේ 300. ඒතර මේ හැම උපකරණයකම මේ වෝල්ට් එකයි වොට් එකයි තියෙනවා මේ වෝල්ට් එක නම් ලංකාවේ සාමාන්‍ය ගෙවල් වලට දෙන්නේ වෝල්ට් 200 තියෙනවා ඒතර ගොඩක් වෙලාවට මේ 230 අගයට ගැලපෙන්න තමයි හදලා තියෙන්නේ 220 240 මේ වගේ අතරගයක් තමයි ගොඩක් විදුලි උපකරණ වල තියෙන්නේ මොකද මේ ලංකාවේ තියෙන 230 වෝල්ට් තමයි සාමාන්‍ය ගෙවල් වලට දෙන්නේ ඒතර මීටර අඩු වෝල්ටේජ් එකක් තියෙන එකක් ගැහුවොත් මේ උපකරණ පිච්චිලා යන්න පුළුවන්. අපි ජපානයෙන් එහෙම ගේන සමහර උපකරණ මේ පාවිච්චි කරන්න බෑ. කරන්ට් එකට දාපු ගමන් පිච්චිලා යනවා. ඒතර මේ වෝල්ට් අගේ බලන්න ඕනේ. ඊට පස්සේ මේ වොට් එකෙන් තමයි බලන්නේ මේ කොච්චරක විදුලි ශක්තියක් වැය වෙනවද කියලා. මේ වොට් 5 කියලා කියන්නේ ගොඩක්ම ශක්තිය වැය වෙන්නේ අඩුවේ. ඒතර මේ වගේ බල්බ් තියෙනවා නම් ගෙදර හොඳයි. දැන් LED වගේ බල්බ් තියෙනවා නම් නැත්තම් ඔය CFL බල්බ් වගේ තියෙනවා නම් ඒවයි වොට් අගේ ගොඩක් අඩුයි. මේ කරන්ට් එක ඉතුරු කරගන්න පුළුවන්. මේ වොට් අගේ ගොඩක් වැඩි උපකරණවල කරන්ට් එකත් ගොඩක් වැඩි වෙනවා. අපි විදුලි ස්පික් එකක් ගත්තොත් එහෙනම් වොට් 1000 තියෙනවා. රයිස් කුකර් එකත් සාමාන්‍යයෙන් ටිකක් ලොකු රයිස් කුකර් ගන්නවා වොට් 1500 වගේ තියෙනවා. මේ වොට් අගේ වැඩි නම් කරන්ට් එකත් පිච්චෙනවා වැඩි. ඒක පුළුවන් තරම් මේ වොට් අගේ අඩු උපකරණ තෝරගන්න ඕනේ. වෝල්ට් අගයත් බලන්න ඕනේ. අපේ රටට ගැලපෙන වෝල්ට් අගයක් තියෙනවද කියලා. ඒ ලංකාවේ නම් ගොඩක් වෙලාට අලෙවි කරන්නේ අපිට ගැලපෙන වෝල්ටේජ් එකක් තියෙන උපකරණ තමයි නැත්නම් ඒක පිච්චෙනවනේ. මේක එච්චර දුර බලන්න ඕනෙත් නෑ. වොට් අගේ බලන්න ඕනේ. වොට් අගේ ගොඩක් වැඩි උපකරණ හොඳ නෑ. වොට් අගේ අඩු වෙනන් තමයි හොඳ. ෆ්‍රිජ් එහෙම ගන්නකොට වොට් අගේ ගොඩක් වැඩි නම් කරන්ට් බිල ගොඩක් වැඩි වෙනවා. ෆ්‍රිජ් එක නිතරම වැඩ කරනවා. ඊළඟ ෆෑන් එකක් එහෙම ගන්නකොට වොට් අගේ අනිවාර්යෙන් බලන්න ඕනේ.
වොට්ටගේ ගොඩක් වැඩි නම් ඒ වගේ මේ විදුලි බිලත් ගොඩක් වැඩි. විදුලිය ඉතුරු කරගන්න නම් අපිට ගැළපෙන වොට්ටගයකින් යුක්ත භාණ්ඩ අපි තෝරගන්න දැනගන්න ඕනේ. ඊළඟ බල්බ් එකක් දානකොටත් අපි එළිය වැඩි තැනකට නම් එළිය ගොඩක් ඕනි තැනක් නම් වොට්ටගය ටිකක් වැඩි බල්බ් එකක් දාන්න පුළුවන්. එළිය පොඩ්ඩක් ඕනි තැන නිදන කාමරයක් වගේ නම් එළිය ගොඩක් ඕනේ නැහැ. ඒතර වොට්ටගේ අඩු උපකරණ පාවිච්චි කරන මේ විදුලි බල්බයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මේ උපකරණ මිලදී ගද්දි මේ වොට්ටගේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ක්ෂමතාවයේ අඩු ඒවා පුළුවන් තරම් තෝරගන්න ඕනේ. සමහරලාට මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මිල වැඩි වුණාට අපිට මේ විදුලිය ඉතුරු කරගන්න පුළුවන්. මේ වැඩිපුර ගෙවන්න වෙන මිල ගොඩක් තව අඩු කරගන්න පුළුවන්. උපකරණ ගොඩක් කල් පාවිච්චි කරනවා. ඒ නිසා වොට්ටගේ අඩු උපකරණ පුළුවන් තරම් තෝරගන්න. ඒකට ඔයගොල්ලෝ මේ මාතෘකාව ලියුවා නේද ගෘහ විද්‍යුත් උපකරණ කියලා. 10/4 මාතෘකාව ලියුවා. ඔව් සර්. මේ මාතෘකාව ලියන එකට පැවරුම 3 කියලා දාන්න. පැවරුම 10යි 3. මේක අපිට වගුවක් දීලා තියෙනවා. මේ වගුව ඔයගොල්ලෝ ගෙදර ඉඳන් කරන් එන්න ඕනේ. උපකරණ බලලා ඒවැය තියෙන මේ දැන් අපි ආලෝකකරණය ගත්තොත් ආලෝකකරණයට අපිට විදුලි බල්බ් එක පාවිච්චි කරන්න පුළුවන්. විදුලි බල්බ් ඊළඟට මේ ටේබල් ලෑම්ප් තියෙනවා නම් මේස ලාම්ප් ඒ වගේ විදුලි උපකරණ 3ක් විතර ලියලා ඒවැය තියෙන විභවාන්තරයයි සමතාවය බලලා ලියන්න. ඊළඟට උයන්න පියන්න ගන්න හීටරයක්, රයිස් කුකර් එකක්, oven එකක් ඒ වගේ ඒවා බලලා වෝල්ට්ගයයි වොට්ටගයයි ලියන්න. වායු සමීකරණ යන්ත්‍ර මේ වලට නම් විදුලි පංකාව ගන්න පුළුවන්. මේස විදුලි පංකාව, ඊළඟ සිවිලින් පංකාව ඒ වගේ ඒවා අරගෙන ඒවැය තියෙන වෝල්ට්ගයන් වොට්ටගයන්. තොරතුරු සංවේදනයේ රූපවාහිනිය, ගුවන් විදුලිය, පරිගණකය ඒවැය තියෙන වෝල්ට්ගය වොට්ටගය. ඊළඟ වෙනත් භාවිත ඒ කියන්නේ වෙන විදුලි උපකරණ තියෙනවා නම් ගෙදර උදාහරණයක් විදිහට මේ කොණ්ඩේ වේලණය තියෙනවා නම් ෂෙයාර් ඩ්‍රයිව් කියන්නේ hair dryer. සිංහලෙන් කොණ්ඩා වියලන කියලා ලියලා ඊට පස්සේ ඒකේ වෝල්ට්ගයයි වොට්ටගයයි බලලා එහෙම ලියන්න. එහෙම මේ ගෙදර තියෙන බඩු බලලා එහෙම ලියන්න ඕනේ. ඊට පස්සේ විදුලි උපකරණ පාවිච්චි කරද්දී අපි අවශ්‍යතාවයට ගැලපෙන විදිහට විදුලි වාරණ තෝරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට මේ ගෙදර ගොඩාක් කට්ටිය ඉන්නවනම් අපිට පුළුවන් ටිකක් වොට්ටගේ වැඩි මේ වොට් 2000 වගේ රයිස් කුකර් එකක් පාවිච්චි කරන්න. ගෙදර ටිකක් අඩු පිරිසක් නම් ඉන්නේ. ගෙදරින් දෙන්නෙක් තුන් දෙනෙක් නම් ඉන්නේ. ඒතර පුළුවන් වොට් 700 මේ පොඩි රයිස් කුකර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අරයා කිව්වේ වොට් 400 කියලා. ඒ වොට් 400 කියන්නේ ගොඩක්ම පොඩි. ඒතර එක්කෙනෙකුට වගේ උයන්න මේක අර පොඩි ළමයින්ට එහෙම උයන්නත් රයිස් කුකර් තියෙනවනේ. මේ චූටි ළමයින්ට බේබි රයිස් කුකර් කියලා. ඒ වගේ වොට් 400 වගේ තියෙනවා. ඒ පුළුවන් තරම් වොට්ටගේ අඩු ඒවා හොඳයි. මේ ධාරිතාව බලන්නත් එපා. දැන් ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් ඉතින් වොට් 400 කියුවෙලා ගන්න බෑනේ. ඒතර ගෙදර ඉන්න මිනිස්සු ගන්න ඒ අවශ්‍යතාවයට ගැලපෙන විදිය බලලා ඉතින් අවශ්‍ය රයිස් කුකර් එක තෝරගන්න. ඊළඟට විදුලි පහනුත් එහෙමයි ලයිට් දානකොට මේ සාමාන්‍ය නිදන කාමරයක් වගේ නම් වොට් 5 10 වගේ ඇති. ඊළඟ මේ පාඩම් කරන වැඩවලට මේ වගේ පොඩි එකක් ඇති. ටිකක් වැඩිපුර එළිය ඕනි තැනක් නම් මේ සාලට වගේ දානවා නම් වොට් 40 වගේ ටිකක් ලොකු බල්බ් එකක් පාවිච්චි කරන්න. ඊළඟට කාර්යක්ෂම උපකරණ තෝරගන්න අපි දැන් සාමාන්‍යයෙන් ওই සූත්‍රිකා පහන් වල වොට් 90ක වගේ එළිය සාමාන්‍ය මේ LED එකකින් වොට් 15න් වගේ ගන්න පුළුවන්. මේ ඔය CFL වගේ LED වගේ නම් තවත් අඩුවෙන් වොට් 11කින් විතර මේ එළියම ගන්න පුළුවන්. ඒතර අපි ගෙවල් වලට දානකොට නිකන් අර කහපාට සූත්‍රිකා බල්බ් දාන්න නැතුව CFL හරි එහෙම නැත්නම් LED හරි බල්බ් දාන්න පුළුවන් නම් මේ ලයිට් එළිය මේ කරන්ට් බිල ගොඩක් අඩු කරගන්නත් පුළුවන්. විදුලිය පිරිමහින්නත් පිරිමැස්මෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ සාමාන්‍ය සූත්‍රිකා පහනේ වොට් 90 එළියම CFL එකේ වොට් 15 වෙන දෙනවා. LED එකේ නම් වොට් 11කින් වගේ ගන්න පුළුවන්. ඒක පුළුවන් තරම් සර් සූත්‍රිකා බල්බ් වල මොකද්ද විශේෂ? සූත්‍රිකා බල්බ් ඉතින් මිලෙන් අඩුයි. පොඩි මුදලකට ගන්න පුළුවන් ඒ කහපාටේ. කඩෙන් ඉතින් හදිසියට ගිරන් අපි දාගන්න. ඒකේ මිල පොඩ්ඩක් අඩුයිනේ. CFL එහෙම ගණන් ඉතින් මේ මිල පොඩ්ඩක් වැඩි වුණාට කරන්ට් බිල ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. ආලෝකයත් මේ සුදු ආලෝකය හොඳයිනේ කහයකට වැඩි. ඒ නිසා පුළුවන් තරම් මේ දැන් නම් ගොඩක් මිනිස්සු මේ
පහ පාට ලයිට් එකක් මේ පාවිච්චි කරන්න නෑ. මේ CFL LED තමයි ගොඩක් තැන්වල පාවිච්චි කරන්නේ. ඔය මේ බාත්රූම් එකකට වගේ අපි සාමාන්‍යයෙන් CFL දාන්නේ. මොකද නිතරම ඔන් ඔෆ් කරන්න බෑ මේ. දැන් සූට් එක පාන්න නම් අපි නිතරම ඔන් කරන්න ඔෆ් කරන්න පුළුවන්. මේ CFL LED වගේ ඒවා මේ ගොඩක් ඔන් ඔෆ් කරන්න ගියොත් මේ බල්බ් එක පිච්චෙන්න බෑ. ඒ නිසා බාත්රූම් වලට එහෙම අපි සාමාන්‍යයෙන් CFL දාන්නේ. මේ අනිත් තැන් ගොඩක් ඒවාට CFL හරි LED හරි පාවිච්චි කරන්න පුළුවන් හොඳයි. දැන් නම් මේ LED බල්බ් නම් ඕන තරකට දාන්න පුළුවන්. LED ගොඩක් ආයු කාලයක් වැඩි. මිල ඉතින් පොඩ්ඩක් වැඩි. මිල වැඩි වුණාට කරන් බිල ගොඩක් එකකින් ඉතුරු වෙනවා. දැන් මේවේ ආයු කාලයත් ගොඩක් වැඩි. ඒ නිසා දැන් ගොඩක් කට්ටිය මේ සූත්‍රිකා පාන් CFL දෙකම අයින් කරලා LED එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර ඒ විදිහට කාර්යක්ෂම උපකරණ තෝරගන්නත් අපිට අවබෝධයක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි අනතුරක් නොවන විදිහට ආරක්ෂාකාරීව දැන් අපි මේ කරන්ට්ලි මේ කොහේ වතුර ලීක් එකක් තියෙනවනේ. එතකොට ඒ තැන් වල කරන්ට් එක යනවනේ. මේ කරන්ට් එකයි වතුර එකතු වුණාට පස්සේ එතන ස්පාර්ක් වෙලා ගිනි කණ්ඩක් පුළුවන්. ඉතින් ඒ වගේ මේ අනතුරුදායක මේ අවස්ථා තියෙනවනේ ඒ වයින් ආරක්ෂා වෙන්න. ඊළඟට ওই සමාජලාට මේ කරන්ට් එක ගන්න කේබෙනි තියෙන පොඩි ළමයි මිටියොත් මේ වතුරට ඇඟිල්ල දානවා. ඒතර ඒ වගේව මේ ආරක්ෂාකාරීව ටිකක් අර මේ පහලින්ම හයි කරන්නේ නැතුව බිත්තිය ටිකක් උඩට වෙන්න හයි කරාම පොඩි ළමයින්ට පොඩි ළමයිවට ඇඟිලි ගන්න යන්නේ නැතුව ඒවා වගේ ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මේ යකඩ වලින් හදපු උපකරණ දැන් ඔය බියුරි ස්ටික් එකක් එහෙම ප්ලාස්ටික් නම් ප්‍රශ්නයක් නැහැ. යක මේ ලෝහ වලින් හදලා තියෙනවනම් අනිවාර්යෙන් අර තුන් කූරු පේනුවක් භාවිතා කරන්න. දැකලා තියෙනවද මේ වගේ අර ප්ලග් කරන එකේ සමහර ඒවාගේ කූරු 3 තියෙනවා සමහර ඒවාට තියෙන්නේ කූරු 2යි. ඒතර මේ කූරු 3ක් තියෙන ඒවා තමයි ආරක්ෂිත. මේ වගේ කූරු 2ක් තියෙන ඒවා ආරක්ෂිත නැහැ. මේ කූරු 2ක් තියෙන ඒවා හොඳයි ප්ලාස්ටික් වගේ වෙන. දැන් ප්ලාස්ටික් විදුලි උපකරණයක් නම් ඒක කරන්ට් එක වදින්නේ නැහැ. එතකොට මේ කූරු 2 එක ඇති. මේ ඔය හීටර් එකක් වගේම නම් මේ කූරු 3ක් තියෙන ප්ලග් එකක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකේ වයර් එකකුත් තියෙනවා. මේකෙන් අපිට අමතර ආරක්ෂාවක් ගන්න. දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ මේ කූරු 3 වයි දෙකේ ඔව් සර් දැකලා තියෙනවා. ප්ලග් කරන්න තියෙන මේ කූරු 3 තියෙන එක තමයි හොඳ. මේකේ මේ උඩ එකට කියන්නේ අපි earth කියලා. මේ earth එක තියෙනවනේ. ඒතකොට කරන්ට් ලීක් එකක් වුණොත් අපිට කරන්ට් එක වදින්නේ. මේ කූරු 2 තියෙන ඒවායි කරාම මේක earth එකක් නැහැ. ඒතර කරන්ට් ලීක් එකක් වුණොත් අපිට කරන්ට් එක. මේවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් වගේ උපකරණ. අලුත් විදුලි ස්ටික් එකම නම් ප්ලාස්ටික් කින්ද කරන්ට් එක දෙන්නේ. මේ පරණ විදුලි ස්ටික් එකම ඊළඟට ආවන් එකට ඊළඟට මේ විදුලි උඹන රයිස් කුකර් එක ඒවට අනිවාර්යෙන් මේ තුන් කූරු පේනුවක් භාවිත කරන්න. කරන්ට් වදින්නේ නැති ඔය නිකන් මේ ප්ලාස්ටික් අයන් එකක් ඒ වගේ තියෙනවනේ මේ කූරු 2 තියෙන ඒවාත් ඇති. ඒ වගේ ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ඊට පස්සේ මේ ගුවන් විදුලි උපකරණ වලට හානියක් වෙන්න නැති වෙන දැන් අපි සමහරලාට අර එකම මේ ප්ලග් එකකට මල්ටි ප්ලග් එකක් ගාලා මේකට අපි ගොඩාක් ඒවා දානවා මේ වගේ තියෙනනේ මල්ටි ප්ලග් මේවා එකක් අරගෙන මේකට උපකරණ ගොඩාක් හයි කරනවා අයන් එකත් මේකට ගහනවා ෆ්‍රිජ් එකත් මේකට ගහනවා ටීවී එකත් මේකට ගහනවා ඊළඟට තව මොකක් හරි ටේබල් ලැම්ප් එකක් ඒකත් ගහනවා එහෙම උපකරණ ගොඩාක් එකම කෙවිනේට හයි කරන්න හොඳ නැහැ එහෙම කරපුවාම මේක ගිනි ගන්න උනත් පුළුවන් ඒ නිසා ඒ වගේ දේවලින් ආරක්ෂා වෙන්න ඕනේ. මේ එකම කෙවණියට උපකරණ ගොඩාක් සම්බන්ධ කරන්න හොඳ නැහැ. ඒ වගේ දේවල් වලින් අපි ආරක්ෂා වෙනවා. ඒතර ඔයගොල්ලෝ අර මාතෘකාව ලියලා ගෙදර ඉඳන් මේ පැවරුම 10:03 කරන් එන්න. ඒකයි ඊට පස්සේ මේ විදුලි උපකරණ වලින් ආරක්ෂා වෙන්න කරන්න පුළුවන් දේවල් මේ ටිකත් ලියන් එන්න. 1 2 3 4 දාලා. මේකේ පොඩි නෝට් එකක් ලියන්නේද මේ විස්තරය සම්පූර්ණයෙන් ඕනේ පොඩ්ඩක් කෙටි කරලා සාරාංශයක් විදිහට නෝට් එකක් හදන්න. මොකද කරන්න කිව්වේ? පැවරුම 10:03 කරන්න ඕනේ. වගුවක් තියෙන. ඒකයි. ඊට පස්සේ විදුලි උපකරණ භාවිතා කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු මේ ප්‍රධාන ඒවා 4ක් තියෙන. මේ 4 ලියලා මේ පොඩි ෂෝට් නෝට් එකක් වගේ හදන්න සාරාංශයක් විදිහට. තියෙන ඔක්කොම ලියන්න ඕනේ. ඒක පොඩ්ඩක් කියවලා මම කියද්දි ඒකෙන් පොඩි සාරාංශයක් මේ කරුණු 4ට අදාගන්න. හරිද? හරි සර්. ඒ ටිකයි ඔයගොල්ලෝ මේ අභ්‍යාසෙත් මේ ගොඩක් දිගයි. මේ අභ්‍යාසවල පළවෙනි පිටුව සම්පූර්ණයෙන් කරන්න පුළුවන් නේ.
මේ පළවෙනි පිටුවේ ප්‍රශ්න දෙකයි 3 පුළුවන් 4 පුළුවන් 5 පුළුවන් 6 පුළුවන් 6 බෑ මම ඒක කරන්න පුළුවන් ප්‍රශ්න ටික දාන්න ඒ ටිකත් කරන්න මෙන්න මේ රචනා ප්‍රශ්න වල පළවෙනි එක පුළුවන් දෙවෙනි එක පුළුවන් තුන්වෙනි එක පුළුවන් මේක කරන්න පුළුවන් ප්‍රශ්න ටික මම අංක ටික දාන්න ඒ ටිකත් කරන් යන්න දවසේ හරි සර්. එච්චරයි ක්ලාස් ඉවරයි සර්. ක්ලාස් එකේ ඉවරද? මේ සිප්මේ වගේ මේ මට ඇමරිකාවේ ඔක්කොම ටික ඉවරක් තියෙනවා ඔව් සර් සේරම ටික ඇහුවා.